right. අපි අද පටන් ගන්න යන්නේ demand forecasting කියන lesson එක. Demand forecasting. So far we have done the introduction එක කරා. ඊට පස්සේ අපි demand estimation එක කරා. Right? දැන් අපි කරන්න යන්නේ demand forecasting. So let's see what demand forecasting means, right? දැන් අපි දන්නවනේ මේ business එකක් කරද්දී අපිට රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එකක් තියෙනවා කියන්නේ ඉස්සරහදී වෙන්න යන දේවල් අපි 100%ක්ම දන්නේ නැහැ ඒක. ඒක අපි කවදාවත් හරියටම ප්‍රෙඩික්ට් කරන්න බෑ ඒක. right? ඒ නිසා ඒ රිස්ක් එක පොඩ්ඩක් අවම කරගන්න. right? To reduce that risk a bit අපි forecasting කරනවා අපේ ඉස්සරහට එන sales හරි අපේ ඉස්සරහට එන demand එක අපි මේ පොඩ්ඩක් forecast කරනවා. ඒ කියන්නේ බලනවා ඉස්සරහට එන අවුරුද්දවල අපේ demand එක වැඩි වෙයිද අඩු වෙයිද ඒ වගේ අපි බලන්න ඕනේ. right? ඇයි එහෙම බලන්නේ? ඇයි එහෙම ඉස්සරහට අපේ තියෙන sales එහෙම අපි predict කරන්න හදන්නේ? ඇයි ඒක calculate කරන්න බලන්නේ? ඒක calculate කරන්නේ main reasons දෙකක් තියෙනවා. එකක් තමයි අපේ operational level decisions ගන්න. right? අපේ operational level decisions ගන්න අපි අනිවාර්යෙන්ම මේ predict කරන්න ඕනේ. So main one is first one is operational decisions. right? Operational decisions. අනිත් එක තමයි අපි mainly consider කරන්න ඕනේ අපේ growth decisions. right? Growth. Operational decisions කියන්නේ සාමාන්‍යයෙන් short term එකට අපි කරන්න බලාපොරොත්තු වෙන දේවල්. right? So it's short term decisions. ඒකේ සාමාන්‍යයෙන් තියෙනවා raw material levels, අපේ warehouse space එක කොච්චරක් තියෙන්න ඕනේද, තව ගන්න ඕනේ. I'll categorize it better. අපි production කියනකොට production එකට අදාළ වෙන දේවල් තියෙනවා, marketing එකට අදාළ වෙන දේවල් තියෙනවා, HR and financial decisions. right? production ගත්තාම නිකන් inventory, warehouse, equipment ඒ වගේ දේවල් අපි decide කරන්න ඕනේ කොච්චර හිතන්න raw materials කිව්වොත් එහෙම raw materials කොච්චරක් ගන්නවද. දැන් ඉස්සරහදී අපි forecast කරලා තිබ්බනම් අපේ sales ඉස්සරහදී වැඩි වෙනවා කියලා එහෙනම් අපි දන්නවා එහෙනම් ඉස්සරහදී අපි මේ raw materials තව ගොඩක් ගන්න වෙනවා. right? එහෙම forecast කරේ නැත්නම් එකපාරටම demand එක වැඩි වෙද්දී අපි මේ සූදානම් නැහැ ඒ demand එක fill කරන්න. මොකද අපේ raw materials අපි stock කරගෙන හිටියේ නැහැ. right? ඒකට risk එකක් ඒක. තව marketing ගත්තොත් අපි බලන්න ඕනේ ඉස්සරහදී මේ distribution කරන්න වෙන්නේ කාටද? මේ දැන් අපේ business එක grow වෙද්දී කොළඹ විතරක් නෙවෙයි අපි මේ business කරන්න වෙන්නේ තව මේ ලංකාව පුරාම spread වෙන්න ඕනේ. ඒකට distribution networks අපි හදලා නැත්නම් demand එක වැඩි වෙද්දී අපිට මාර ප්‍රශ්නයක් වෙනවා. right? ඒ වගේ දේවල් නිසා තමයි අපි focus කරන්නේ ඉස්සරහදී මොකද්ද මේ අපේ demand එකට වෙන්නේ කියලා. right? අඩු වෙනවද වැඩි වෙනවද? growth decisions පැත්තට ආවහම ඒකේ නම් mainly දෙකක් තියෙන්නේ. one is expansion and contraction. right? කියන්නේ long term අපේ business එක expand වෙනවද නැත්නම් අපේ business එක ඉස්සරහදී මේ shrink වෙනවද? ඒ කියන්නේ අපේ business එක තව මේ demand එක අඩු වෙගෙන යනවද නැත්නම් demand එක ඉස්සරහදී වැඩි වෙගෙන යනවද? ඒ වගේ මේ growth එකට අදාළ වෙන decisions ගන්නත් අපි focus කරන්න ඕනේ. right? So these are the main reasons why we do forecasting කරන්න මේ main reasons දෙකක් operational decisions වලටයි growth decisions වලට. ඒ ඔක්කොම කරන්නේ risk එක අවම කරගන්න තමයි. risk එක අවම කරගන්න තමයි මේ හැම දෙයක්ම කරන්නේ. forecasting අපි සාමාන්‍යයෙන් පටන් ගන්නෙ business එකක් හැටියට පටන් ගන්නෙ macro economic forecasts වලින්. right? macroeconomic forecast වලින්. macroeconomic forecast කියන්නේ සාමාන්‍යයෙන් අපි කරන්න දෙයක් නෙවෙයි. ඒක අපිට දෙනවා සාමාන්‍යයෙන් central bank එකෙන් හරි department of census and statistics හරි ඒ වගේ economic
firms වලින් හරි research firms වලින් අපිට දෙනවා ඉස්සරහදී economic කොහොමද behave වෙන්නේ කියලා. right? කියන්නේ macro economic නිසා ඒක අපේ firm එක විතරක් බලපාන මේ changes නෙවෙයි ඉස්සරහදී මුළු economy එකට කොහොමද බලපාන්නේ කියලා තමයි ඒවෙන් අපිට කියන්නේ. right? ඊට පස්සේ ඒක බලාගෙන so there has a long term එක GDP and economic growth ඒ වගේ දේවල්. එතකොට ඒක බලාගෙන තමයි අපි අපේ ෆර්ම් එකට හරියන ඩිමාන්ඩ් එක ફોකස් කරන්නේ. right? දැන් ඉස්සරහදී දැන් සෙන්ට්‍රල් බැංක් කිව්වොත් ලංකාවේ ඉකොනොමි එක ඉස්සරහදී මාර වේගෙන් මේ ඩෙවලොප් වෙයි කියලා ඒගොල්ලෝ කියනවා. right? ඒක තමයි ඒගොල්ලන්ගේ මැක්‍රෝ ෆෝකාස්ට් එක. ඉස්සරහදී ඉකොනොමි ගොඩාක් දුරට මේ within 2 years ගොඩාක් දුරට ඩෙවලොප් වෙයි. එතකොට ඒක අපි දැනගන්න ඕනේ. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් එහෙනම් අපේ බිස්නස් එකේ ඩිමාන්ඩ් එකත් මේ ඉකොනොමි එකත් එක්ක ඉස්සරහදී වැඩි වෙයි. right? ඒතකොට ඒක කරන්න අපේ මේ බිස්නස් එකට අදාළ වෙන ફોකස් අපි ඒක බලාගෙන කරන්න පුළුවන්. right? මයික්‍රෝ ફોකස්. හැබැයි එතකොට අපේ බිස්නස් එකට GDP economic growth කියලා එකක් නැහැනේ. ඒතකොට අපේ එකට අපි බලන්න ඕනේ හරි මම ඉස්සරහට plan කරගෙන ඉන්න marketing strategy එක මොකක්ද? දැනට තියෙන මගේ market share එක මොකක්ද? ඉස්සරහදී දැන් එන අවුරුද්දේ මම කොහොම හරි ඇඩ්වර්ටයිසින් වැඩි කරොත් මගේ සේල්ස් වැඩි වෙයිද? right? ඒ decisions මත ඔයාට පුළුවන් ඉස්සරහදී ඔයාගේ firm එකට මේ එන demand එක focus කරගන්න. right? ඒ ඉස්සරහදී එන changes ඒ කියන්නේ ඔයාගේ business එකේ ඔයා ඇඩ්වර්ටයිසින් වැඩි කරනවා නම් ඔයාගේ තියෙන factory building එකක් අලුතින් දානවා නම් ඒතර ඔයාට කියන්න පුළුවන් හරි මම මේ මෙහෙම දේවල් කරන නිසා මගේ sales එක economic එකත් එක්ක වැඩි වෙයි කියලා ඔයාට කියන්න පුළුවන්. right? so the basic idea is අපි ඉස්සෙල්ලාම long term macro forecast බලනවා ඒක GDP හරි economic growth හරි ඒ වගේ දේවල් ඒක base කරගෙන තමයි අපි අපේ firm එකට හරියන්න micro forecast එකක් කරන්නේ. right? එතන මේ lesson එකේ අපි main focus එක තමයි මේ micro forecast. right? මේ long term forecasting නෙවෙයි. අපි මේ lesson එක කරන්නේ micro forecast. එතකොට මේ micro forecasting කරන්න right? So here this is what I told, right? To reduce the risk and uncertainty in the operational decisions, right? Operational decision making, කියන්නේ production, marketing, finance, HR වලට අදාළ වෙන decisions. අනිත් එක තමයි reduce risk and uncertainty in the long term growth හරි contraction, right? So these are the main two ones, operational decisions and the growth decisions. Growth decisions එකේ දෙකක් තිබ්බා, contraction and expansion. right? So what are the forecasting techniques? දැන් forecast කරන micro forecast එකක් කරන්න මොනවා හරි ක්‍රමයක් තියෙන්න එපා. අපි නිකන් හිතලා කියන්න බෑනේ ආයෙන අවුරුද්ද අපේ demand එක මෙච්චර වගාණකින් වැඩි වෙනවා කියලා අපිට ඒක කියන්න බෑනේ. අපිට මොනවා හරි tools තියෙන්න ඕනේ ඒක කරන්න. right? So these are some of the tools that are there. Qualitative and quantitative. Qualitative tools and quantitative tools. right? අපි ඉස්සෙල්ලාම focus කරන්න යන්නේ මේ quantitative tools වල. right? We are going to first focus on these quantitative tools, right? මේ quantitative tools තමයි ඉස්සෙල්ලාම බලන්න යන්නේ. ඊට පස්සේ මේ qualitative tools බලන්න. right? Qualitative tools. මේ quantitative tools වල බොහෝ දුරට අපි use කරන්නේ දැනට අපේ තියෙන data. right? දැනට අපේ ගාව තියෙන sales data වලින් තමයි මේ quantitative techniques අපි use කරලා වැඩ කරන්න යන්නේ. right? Most of the time දැනට තියෙන data, right? Current data. හැබැයි මේ qualitative techniques වල නම් current data නැත්තම් හිතන්න ඔය අලුතින් product එකක් දැම්මා කියලා market එකට. ඒ කියන්නේ දැන් අලුතින්ම product එකක් දැම්මා කියන්නේ ඔයාට past data නැහැ. කලින් අවුරුදු වල වගේ sales වල figures නැහැ. මොකද මේ අවුරුද්දේ දැම්මේ product එක අලුතින් දැම්මේ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ එහෙම sales ඉතින් ඔයාට නැහැ. So ඒවා focus කරන්න තමයි මේ qualitative techniques ගොඩක්ම useful වෙන්නේ. right? හැබැයි current data තියෙනවා නම් අපි බොහෝ දුරට මේ තියෙන techniques තමයි use කරන්නේ. I will explain each of these in detail අපි ඉස්සරහට මේවා කරගෙන යද්දි. right? හරි. එහෙනම් let's start with the first technique. We are going to start with quantitative techniques. ඊට පස්සේ තමයි qualitative techniques වලට මාරු වෙන්නේ. right? So like I said, these are
quantitative techniques වලින් අපි statistical techniques use කරනවා like regression and all these kinds of techniques we use, right? හැබැයි qualitative techniques වල ගොඩාක්ම අපිට ඒ regression එහෙම use කරන්න බෑ මොකද past data නැති නිසා, right? So we use qualitative techniques like surveys and maybe opinions, those kind of things only we take for qualitative forecasting techniques, right? So it just said here useful in forecasting demand for products to be newly introduced. So අලුතින් market එකට දාන යන products forecast කරන තමයි මේක ගොඩක්ම useful වෙන්නේ. හරි. Then we are going to start with quantitative technique number 1, right? Quantitative technique number 1. So if you all go back and you all will see here quantitative techniques, there is there's 1 here, there's 2, there's 3, 4 and 5 quantitative techniques. There's time series analysis, smoothing techniques, barometric methods, economic models, and input output forecasting, right? So and under these time series එක ඇතුළේ තව මේ time series කරන විදි දෙකක් තියෙනවා, trend projection and seasonal variations. I will tell what these are used for. And smoothing techniques වල තව දෙකක් තියෙනවා, moving average and exponential smoothing, right? මේකෙත් පොඩක් මාක් කරගන්න trend projection කරන්න ක්‍රම දෙකක් තියෙනවා. One is called the constant absolute amount of growth model, right? That is one trend projection method. The other one is constant percentage of growth method, right? That's another one. Don't worry, they may sound big, but these are very easy methods, right? So these are the two types of what do you call trend projection methods, and then there is two types of seasonal variation methods as well. Seasonal variation වලට මේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ratio to trend method, right? Ratio to trend method කියලා එකක් තියෙනවා. And the other one is called dummy variable method. Using dummy variables, right? So there is two types of seasonal variation methods as well. One is the ratio to trend method, other one is the dummy variables method, right? මේ දෙන්නට නම් තව වෙන විදිහ නෑ කරන්න, only the moving average and the exponential smoothing is there, right? Exponential smoothing, right? So these are the things we are going to learn here. So we'll move on and see මේවා කොහොමද apply කරලා use කරන්න කියලා, right? Time series analysis. අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ time series එකක් කියන්නේ මොකක්ද කියලා. Time series කියද්දී බය වෙන්න එපා what a time series is. Time series කියන්නේ කිසියම් data එකක් අපි මේ අවුරුදු ගානක මේ ඉඳලා measure කරනවා. For example, sales for the last 10 years. කියන්නේ sales data එක අපි අවුරුදු 10ක ඒක measure කරනවා, right? So you all might have remembered අපි ගිය පාර කරේ demand estimation එකේ අපි මොකක්ද කරේ? අපි කරේ එතන sales and right, එතන කරේ sales and what was it? If you all can remember, it was advertising expenses, no? Sales and advertising expenses. ඒකනේ අපි ගිය පාර කරේ demand estimation වල. එතන මෙතන කොහේ හරි time කියන එකක් තියෙනවා. අපි estimate කරපු දෙකේ මෙතන time කියන එක නැහැ කොහෙවත්, right? Sales in year 1, sales in year 2, advertising in year 1, advertising in year 2 ඒ වගේ තිබ්බා. So this is called, if I'm not mistaken, this is called panel data, right? Panel data, right? කියන්නේ data variables දෙකක් අපි අවුරුදු ගානක measure කරනවා, ඒක කියන්නේ panel data, right? Sales and advertising expenses. හැබැයි මෙතන අපි කතා කරන time series ගැන, right? Time series කියන්නේ එතකොට අපි බලන්නේ sales and years hari months hari quarters hari ඕන එකක් වෙලාවක් නේ අපිට ඕනේ time එකක්, sales and years,
the sales and years අවුරුදු ගාන වැඩි වෙද්දී sales කොහොමද වෙනස් වෙන්නේ right එතකොට මේකට අපි කියනවා time series data එකක් කියලා. This is a time series. This is a time series. වෙලාවත් එක්ක කොහොමද sales වෙනස් වෙන්නේ? එන අවුරුද්දේ කොහොමද sales එක වෙනස් වෙන්නේ මේ අවුරුද්දට සාපේක්ෂව. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ කොහොමද sale එක වෙනස් වෙන්නේ? එතකොට අපි බලන්නේ advertising expense එකක් මෙතන කොහෙවත් ගෑවිලාවක් නැහැ. හරි අපි බලන්නේ වෙලාවත් එක්ක කොහොමද sales වෙනස් වෙන්නේ කියලා. So වෙලාව මේ වෙලාව කියලා හරි අවුරුදු කියලා හරි මාස කියලා concept එකක් එක තියෙනවා නම් it's a time series data. Most likely it's a time series data, right? Time series data, values of a variable arranged chronologically. Values of a variable arranged chronologically. Variable is sales, ne? Sales. Sales arranged chronologically. What is chronologically mean? Chronological means from the oldest to the newest, right? Oldest data to the newest. Old to new. That's the chronology, right? That is what a chronology is. Can you sequence එකක් තියෙනවා පරණ එක ඉඳලා අලුත් එක වෙනකම් flow එකක් තියෙනවා, right? So that is what is called a chronology, right? So we have to plot the past data, right, and examine the trend. So the main assumption in trend series is පරණ data වල තිබ්බ pattern එක පරණ data වල තිබ්බ pattern එක දැන් අපි ගත්තොත් එහෙම graph එකක්, right? so මෙතන තියෙන්නේ sales, right? මෙතන තියෙන්නේ years. ඒකට අවුරුදුත් එක්ක අපි මේ සාමාන්‍ය එතකොට මෙතන අපේ assumption එක තමයි sales මේ අවුරුදු ටිකේ වැඩි වුණා කියන්නේ ඊළඟ අවුරුදු ටිකෙත් sales එහෙමම වැඩි වෙනවා කියන එක තමයි, right? ඒක තමයි assumption එක. හැබැයි අපිට කියන්න බෑ 100% එකපාරටම sales මෙහෙම පල්ලෙහාට බහිද කියලා, right? අපි assume කරනවා sales දිගටම මෙහෙම continue වෙගෙන යනවා, right? ඒක ටිකක් practical නෑනේ. දැන් අපි hotel industry එක ගත්තොත් ලංකාවේ tourism hoteling industry ගොඩක් success වෙලා තිබ්බේ, right? So until 2020 COVID-19 එක hit වෙනකන් ඒක grow වෙවි තිබ්බා tourism industry එක. ඒකට ඒගොල්ලෝ predict කරලා තිබ්බේ ඉස්සරහදී tourism industry එක grow වෙයි කියලා. හැබැයි කවදාවත් pandemic එකක් ඇවිල්ලා COVID-19 ඇවිල්ලා ඒ industry එක collapse වෙයි කියලා කවදාවත් හිතුවේ නෑනේ. ඒ මේ assumption එක ටිකක් real world එකේ භයානකයි use කරන්න. පරණ data එක ඉස්සරහදී මේම continue වෙයි කියන එක assumption එක ටිකක් භයානකයි real world එකේ. but අපි theoretical මේ concept එක ඉගෙන ගන්න නිසා අපි assume කරනවා ඉස්සරහදී මේ trend එක එහෙමම යයි කියලා. right? sales එහෙමම මේ ඉස්සරහදී වෙනස් වෙයි කියලා. So this is appropriate when the sales shows a clear pattern over time, right? Sales කිසියම් pattern එකක් පෙන්වනවා නම් අවුරුදු ගණනත් එක්ක නැත්නම් sales දිගටම increase වෙවි යනවා නම් මේක ගොඩක් appropriate, right? So sales හැබැයි හැමතිස්සෙම මෙහෙම මේ ලස්සන්ට අර graph එකේ තිබ්බා වගේ මේ මෙහෙම දිගටම increase වෙවි යන්නෙත් නැහැ, right? Sometimes there can be fluctuations, right? Sometimes sales can have fluctuations. වෙනස් වෙන්න පුළුවන් sales, right? So අපි බලන්න ඕනේ ඇයි මෙහෙම මේ variations තියෙන්නේ. ඇයි sales වල මෙහෙම variations තියෙන්නේ, right? So there are four reasons. One is the secular trend. Secular කියන වචනේ තමයි සාමාන්‍යයෙන් අපි කියනවා long term trend, right? Secular. So secular trend means long run එකේ කොහොමද මෙයාගේ behavior එක. long run එකේ sales වල කොහොමද behavior එක. කියන්නේ අපිට අදාළතාවයක් නැහැ මේ අවුරුදු පොඩ්ඩක් අඩු වුණා ඊළඟ මේ අද මාර්තු වල පොඩ්ඩක් අඩු වුණා ආයි ජූලි වල පොඩ්ඩක් sales වැඩි වුණා කියලා එහෙම අපිට අදාළතාවයක් නැහැ. මොකද අපිට ඕනේ long run. සාමාන්‍ය long run කියන්නේ අවුරුද්දක්නේ. ඒතර අවුරුදු ගාණක් තිස්සේ කොහොමද sales වෙනස් වෙන්නේ? කියන්නේ අවුරුද්ද ඇතුළතදී පොඩ වෙනස් වෙන්න පුළුවන්. ඒක අපිට අවශ්‍ය නැහැ. ඒ කියන්නේ secular trend එක අපි බලන්නේ long term trend එක. right?
සාමාන්‍යයෙන් අපි ගත්තොත් ස්මාර්ට්ෆෝන් ඉන්ඩස්ට්‍රි එක long term අපිට කියන්න පුළුවන් rising trend එකක් තමයි තියෙන්නේ, right? ස්මාර්ට්ෆෝන් ඉන්ඩස්ට්‍රි එක මොකද දැන් දිගින් දිගටම හැමෝටම වගේ ෆෝන් එකක් තියෙනවා, ෆෝන් එකක් අවශ්‍ය වෙනවානේ. ඒ කියන්නේ එතකොට මේකේ අවුරුදු මැද පොඩි වෙනස් වෙමින් තියෙන්න පුළුවන්, but long term ගත්තොත් මෙයා සාමාන්‍යයෙන් rising trend එකක් තමයි පෙන්වන්නේ, right? ස්මාර්ට්ෆෝන් ඉන්ඩස්ට්‍රි. අනිත් පැත්තට ගත්තොත් මොනවාද typewriter industry එක මෙතන තියෙන example එක typewriter industry එක අවුරුදු ඇතුළත පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්, but ඒක long term ගත්තොත් typewriter industry එකේ sales බහිනව නේද? It's not rising. So the long term secular trend of the typewriter industry is a decreasing trend, right? So that is what is meant by the secular trend. Then there is something called cyclical fluctuations. So මේකත් cyclical fluctuations වෙන්නේ long term, right? මේකත් long term එකේ. long term එකේ එකපාරටම sales වැඩි වෙන්න අඩු වෙන්න තියෙනවා, right? කියන්නේ අවුරුදු ඇතුළත නෙවෙයි. හිතන්න අවුරුදු 5ක්ම මේ sales increase වෙලා තිබ්බ එකපාරටම අවුරුදු 3ක් බහිනවා, ආයෙත් තව අවුරුදු 3කින් ආගෙනවා. ඒ වගේ long term trend එකක් තමයි මේකෙන් කියන්නේ, right? cyclical fluctuations, right? මේක වෙන්න හේතුව තාම ඉතින් රිසර්ච් කරනවා. ඇයි සාමාන්‍යයෙන් මෙහෙම මේ එකපාරටම අවුරුදු 10ක් ගිහිල්ලා එකපාරටම ඇයි sales බහින්නේ, ආයෙත් ඇයි නගින්නේ. So this is seen in the real estate හරි housing market එකේ මේක පේනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා 1960s 1970s වල ගයක් ගන්න මාර ලේසි, right? People were buying lot of houses, right? මේ ගයක් ගන්න එක මාර ලේසි. හැබැයි දැන් අවුරුදු 30ක් ගියාට පස්සේ housing market එක පොඩ අඩු වෙනවා. because දැන් ගයක් ගන්න ගියාම මාර ගාණක් වියදම් කරන්න වෙනවා. It's not easy to buy a house, right? So ඒ අවුරුදු 30 ඇතුළත housing market එක increase වෙනවා. හැබැයි ඊට පස්සේ housing market එක decrease වෙන්න පටන් ගත්තා. So the reasons for these are still being researched. So some tell it's because of the GDP, some say inflation, interest rates. ඔය වගේ හේතු නිසා මේ long term trends වෙන්න පුළුවන්, right? long term trends වෙන්න පුළුවන් මේ වගේ factors නිසා, right? It's still being researched, right? Then there is so these are long term, right? long term. මේ third one එක seasonal variations. ඒක short term. ගොඩක් short term focused. ඒක වෙන්නේ අවුරුද්ද ඇතුළත. සාමාන්‍යයෙන් අවුරුද්ද ඇතුළත වෙන changes, right? ඒක අපිට කියන්න පුළුවන් නිකන් හිතන්න retail industry එක ඇඳුම් විකුණන කඩයක් නම් එතකොට වාගේ sales March වල පොඩ්ඩක් වැඩි වෙයි, right? මොකද new year එක අලුත් අවුරුද්ද පොඩ්ඩක් එකම වැඩි වෙයි, right? ඊපස්සේ තව අනිත් festivals තියෙනවා අවුරුද්දේ එක වැඩි වෙයි. So December වලත් ආයෙත් පොඩ්ඩක් වැඩි වෙයි Christmas season එක නිසා. හැබැයි ආයෙත් එතකොට January වගේ වෙද්දී පොඩ්ඩක් sales අඩු වෙනවා. හැබැයි ආයෙත් March වල වැඩි වෙනවා. ආයෙත් තව season මේ festivals තිබ්බොත් වැඩි වෙනවා. ඒකට ආයෙත් Christmas වලදී වැඩි වෙනවා. ආයෙත් එහෙම එක අවුරුද්දක් ඇතුළත ඔයාට මේ පේනවා variations තියෙනවා, right? එක අවුරුද්දක් ඇතුළත ඔයාට pattern එකක් අඳුර ගන්න පුළුවන්, right? ඒක සාමාන්‍යයෙන් වෙන්නේ එක්කෝ weather conditions නිසා නැත්නම් festivals, right? because festivals වල ගොඩක් demand එක වැඩි වෙනවා. weather conditions ගත්තොත් ගොඩක් අපේ agricultural seasons තියෙනවානේ ලංකාවේ. යාල season එක, මහා season එක. ඒ seasons වලදී agriculture එකේ demand එක වැඩි, right? හැබැයි ඊට පස්සේ අනිත් seasons වලදී පොඩ්ඩක් අඩු වෙනවා. right? හැබැයි ඒක හැම අවුරුද්දෙම හැමම repeat වෙනවානේ. හැම අවුරුද්දෙම අලුත් අවුරුද්ද තියෙනවානේ. so because of that ඒක හැම අවුරුද්දෙම ඔයාට මේ මොනවාද ඒ seasonal variation එක බලා ගන්න පුළුවන්, right? seasonal කියද්දී ඒකට පොඩ්ඩක් පොළේ තියාගන්න seasons. හැම අවුරුද්දෙම repeat වෙන නිකන් කාල ගුණයක් වගේ, right? ඒ demand එක එහෙමම repeat වෙනවා. තුන්වෙනි එක තමයි irregular or random influences. So these are things that we cannot
predict at all, right? එකපාරටම මේ දේවල්. Good example was with COVID-19, the demand for the mask industry increased, right? ඉස්සර mask industry එක මෙහෙම තිබ්බනම්, right? Because ඒක product use කරේ maybe medical field or people who are riding motorcycles or people in the construction industry, people like that will use mask. But එකපාරටම pandemic එකත් එක්ක mask එකේ demand එක වැඩි වුණා. දැන් පොඩ pandemic අඩු වෙගෙන යද්දි ඒක ආයෙත් පල්ලෙහාට එයි, right? Unless another pandemic comes, ඊට පස්සේ ආයෙත් ඔක වැඩි වෙනවා, right? ඒ නිසා නැත්තම් mask එකට වඩා හොඳ මොනවා substitute එකක් ආවොත් ඒක mask එකේ demand එක නැති කරගන්නවා, right? ඒ නිසා these are unexpected. අපිට මේක කවදාවත් හරියටම කියන්න බෑ මේක වෙයිද නැද්ද කියලා. Right? Another example is with the Easter attacks. ඔයගොල්ලන්ට මතක ඇති මේ ගොඩාක් ඉස්කෝලේ යන ළමයින්ට කිව්වා මේ plastic නැත්නම් see through bags ගන්න කියලා. Right? See through bags. ඒකට ඒ Easter attack එක අපි predict කරපු එකක් නෙවෙයි. හැබැයි ඒක නිසා දැන් කලින් තිබ්බ මේ see through plastic bags වල demand එක පාඩම මේ increase වුණා. Right? ඊට පස්සේ ඒ idea එක මේ පොඩ මේ අඩු වෙන යද්දි ඒකේ demand එකත් අඩු වෙනවා, right? So these kind of irregular or random influences, right, we cannot predict, but the variation in the time series, ඒ කියන්නේ වාගේ කාලයත් එක්ක demand එක වෙනස් වෙන්න මේකත් තව හේතුවක්, right? So these are due to wars, natural disasters, strikes, or unexpected things, right? Etkota total fluctuation in time series is a combination of all four of these factors, right? So the total අපි ගත්තොත් so this is the secular trend, this is the cyclical fluctuations, this is going to be the seasonal variations, and this is going to be our irregular random influences. එතකොට අපි ගත්තොත් graph එකක් හැටියට, right? අපිට secular trend එකක් තියෙනවා, right? ඊපස්සේ අපිට cyclical fluctuations උත් තියෙනවා, right? ඊට පස්සේ අපිට තියෙනවා seasonal variations, right? Seasonal variations, right? Seasonal variations උත් තියෙනවා. Then we have the irregular influences as well, right? Irregular influences which we cannot predict, right? So මේ තුනම එකට එකතු කරලා තමයි අපි time series එක focus කරන්න බලන්නේ, right? But the thing is, you can see some things are very inaccurate. අපිට time series එක ලස්සනට predict කරන්න බැරි වෙනවා මේ සමහර තියෙන influences නිසා, right? ඒ නිසා අපි so if we go to the next slide, I will see the graphs for this straight line is for the secular trend. මේ තියෙන cyclical fluctuation. First, I mean, the graphic random influences, nil parting, and the seasonal variations in the dotted line, right? එතකොට අපි සාමාන්‍යයෙන් focus කරන්නේ මේ හතරින්, right? මේ හතරින් අපි focus කරන්නේ secular trend එකට, right? Secular trend එකයි අපි focus කරන අනිත් එක තමයි seasonal variation, right? මොකද ඇයි මේ දෙක විතරක් හරියටම ફોකස් කරන්නේ? අපි secular trend එකට tool එකක් තියෙනවා trend projection කියලා. Seasonal variations එකේ tool එකක් තියෙනවා seasonal variation කියලා, right? ඇයි මේ අනිත් දෙක අපි එච්චර ફોකස් කරන්නේ? ඔයාලා දන්නවා cyclical fluctuations මම කිව්වා තාම research කරන ගමන් ඉන්නේ මේවා ඇයි වෙන්නේ කියලා තාම අපිට හරියටම කියන්න බෑ. ඒ නිසා ඒක ફોකස් කරන්නේ අපිට බෑනේ මොකද අපි දන්නෙත් නෑ ඇයි මේක වෙනස් වෙන්නේ කියලා. ඒ නිසා මේ cyclical fluctuations long term cycles අපිට focus කරන්න බෑ, right? Then we cannot also forecast this, right? Irregular random variables thing. Irregular කියන්නේ focus කරන්න බැරි නිසානේ, right? COVID-19 එහෙම අපිට කවදාවත් focus කරන්න බෑ. ඒ නිසා focus කරන්න බෑ. ඒ කියන්නේ ඒක focus කරන්න ගියොත් අපිට මාර ප්‍රශ්නයක් වෙනවා. මොකද අපි දන්නෙත් නෑ මේව වෙන්නේ ඉස්සරහදී ඒක වෙයිද නැද්ද කියලා අපිට කියන්න බෑ. right? ඒ නිසා අපි ගොඩාක්ම focus කරන්නේ secure trend එකට, right?
secular trend එක long term එක and seasonal variations. We secular trend අපි දන්නවා sales එක දිගටම increase වෙනවා නම් එන අවුරුද්ද වලත් දිගටම increase වෙයි කියලා. Seasonal variations උත් අපි දන්නවා හැම අවුරුද්දම මෙහෙම sales අඩු වැඩි වෙයි. මොකද හැම අවුරුද්දම අලුත් අවුරුදු උත්සව තියෙනවා, ක්‍රිස්මස් තියෙනවා, අනිත් festivals තියෙනවා. ඒ නිසා අපි දන්නවා මේ seasonal variation එක කොහොම හරි වෙනවා කියලා. right? ඒ නිසා අපි ගොඩක්ම focus කරන්නේ මේ දෙන්න. right? So let's move on to trend projection. So I said අපි focus කරන්නේ ගොඩක්ම secular trend එකයි seasonal fluctuations. එතකොට මේ first එක තමයි trend projection. In other words, we are trying to forecast the long-term growth, right? Trying to forecast the long-term growth in sales. So here there is the assumption that there is a identifiable trend. Sales වල කිසියම් trend එකක් තියෙනවා. අපිට ඒක මේ ලස්සන smooth line එකක් නොවුනට අපිට කියන්න පුළුවන් මේ පොඩි හැම trend එකක් තියෙනවා කියලා. ඒතර මේක නිකන් බැලුමට පේනවා නිකන් ටිකක් හරි හැම trend එකක් තියෙනවා කියලා. right? ඒ නිසා there should be an identifiable trend in the data. That is what it means by having an identifiable trend in the data, right? And it projects the past trend by fitting a line and extending it to the future. So fitting a line, I think we have discussed this enough and more. How to fit a line to different data points, we use regression, right? We use regression. So here they said we use regression analysis to derive that line, right? And it considers the secular trend factor only, right? Long-term trend එක තමයි අපි බලන්නේ. So let's see how that is done. So this is, I told you there are two methods for trend projection. One was, I said, it's called constant absolute amount of growth model, right? So that is what we're going to talk about here. The constant absolute amount of growth model. Constant absolute amount of growth, right? Constant absolute amount of growth model එකේ formula එක මෙහෙම තමයි තියෙන්නේ, right? So let's first understand what this formula is. ST means the sales of year T. Year T කියන්නේ year 1 ඉඳලා n වෙනකම් years තියෙන්න පුළුවන්. 1 2 3 4 10 20 ඒ වගේ ගොඩක් years තියෙන්න පුළුවන්. මේ තියෙන්නේ year කීයක හරි sales. ඒතකොට ඒක forecast කරන්නේ මේක තමයි forecast කරපු value එක. ඒක forecast කරන්නේ අපි year 0 plus the additional amount each year, right? year 0 එකට කිසියම් ප්‍රමාණයක් add වෙනවා හැම අවුරුද්දම. මේක year 1 නම් year 1 එකට add වෙන ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒකෙන් තමයි අපි මේ ඉස්සරහට එන sales forecast කරන්නේ, right? Sales in year T is equal to sales in year 0 plus the constant absolute amount of growth per year, right? Constant absolute amount of growth each year. හැම අවුරුද්දම කොච්චරකින් වැඩි වෙනවද, right? එතකොට අපි මේක කොහොමද අපි forecast කරන්නේ, කොහොමද මේකට regression එකක් ලියන්නේ, right? regression line එක නම් මතක ඇතිනේ ඔයගලන්ට regression එක කොහොමද අඳින්නේ කියලා, right? What was the regression formula? Or like a simple regression? First, y hat equals to a hat plus b hat into x. මෙතන කිසිම වෙනසක් නැහැ. This is the estimated නැත්නම් forecast කරපු y value එක, right? This is the intercept and this is b and x කියන්නේ අවුරුදු ගාන, right? So this is basically what constant absolute amount of growth is, right? එතකොට අපි regression වලදී මොනවද කරේ? අපි a වලට අගයක් හෙව්වා, right? අපි b වලටත් අගයක් හෙව්වා, ලොකු formulas දාලා හෙව්වා. ඊට පස්සේ අපිට පුළුවන් අපිට කැමති අවුරුදු ගානක් දාලා ඒ අවුරුදු වෙන sales බලන්න, right?
සාමාන්‍යයෙන් අපිට මේ regression එක calculate කරන්න කියන්නේ නැහැ මම හිතන්නේ මේ exam එකේ ඒගොල්ලෝ අපිට day regression එක ලියලා. ඒ කියන්නේ මේ formula එකට S not වලට value එකක් දීලා B වලට value එකක් දීලා මේ formula එක දෙයි ඒක base කරගෙන තමයි අපිට questions අහන්නේ. right? So මේ තියෙන්නේ අපේ data set එක. right? It is electricity for each year. right? Electricity kilowatts ගන්න හැම අවුරුද්දකම. right? So 2013 first quarter එක 11 watts. 2013 second quarter එක 15 watts. ඒ වගේ 2014 first quarter එකේ කොච්චර watt ගණනක් ගිහිලාද ඒ වගේ data set එකක් තියෙනවා 2016 වෙනකම්. right? මේක base කරගෙන තමයි අපි අර constant absolute amount of growth model එකේ formula එකට regression එක run කරන්න ඕනේ. right? ඒක run කරන්න so I will show you all how to run that. මෙතන answer එක දී තියෙනවා slide එකේ but I'll show you all. මම මේ data ටික අරන් තියෙන table එකකට. ඒකට sales කියන්නේ අපේ y value එක මම y කියලා දාලා තියෙනවා. T ඒ කියන්නේ the number of quarters නේ මේ quarterly data නේ තියෙන්නේ. එතකොට අපි ගන්නවා first quarter, second quarter, third quarter, fifth quarter ඒ වගේ sixth quarter ඒ වගේ ගන්නවා. sixth quarter කියන්නේ එතකොට 2017 second quarter. right? So I think time එක වැඩ කරන්න පුරුදු ඇති මොකද finance එකත් ගොඩක් වෙලාවට අපි time එකත් එක්ක වැඩ කරනවානේ. So මේ තියෙන්නේ time එක. right? So this is quarterly, right? Quarterly, first quarter, second quarter, third quarter ඒ වගේ තමයි arrange වෙලා තියෙන්නේ. So අපි බලන්න ඕනේ මේ හැම quarter එකකටම කොහොමද sales මොකද්ද මේ sales වල trend එක ඒක මත ඉස්සරහට එන මේ sales predict කරන්න පුළුවන්ද කියලා, right? So let's run the regression and see for data analysis regression input y range. So y කියන්නේ අපේ dependent variable එක. ඒක අපි ගන්නවා sales කියලා. right? output x range is කලින් මම ගත්තේ advertising. හැබැයි මෙතන advertising නෙවෙයි ගන්න. මෙතන ගන්න time එක. 1 to 60. මේක labels තියෙනවා. output range එක මම කියන්නම් මෙතනට දාන්න කියලා. and okay. right, so we have our regression. right? We have our regression. දැන් regression එකේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙතන තමයි coefficients ටික තියෙන්නේ කියලා. I think you all are familiar with that. අපේ formula එක කොහොමද තියෙන්නේ? formula එක තියෙන්නේ S naught equals sorry ST equals S naught plus B T. right? ඒතර කොහොමද මේකට අවශ්‍ය වෙන මේ තියෙන A S naught කියන්නේ A B කියන්නේ B hat එක. අපි කොහොමද ඒකට අදාළ වෙන values හොයාගන්නේ? මේ regression එකේ coefficients වල ඒ answers දීලා තියෙනවා. right? ඒතර අපිට ලියන්න පුළුවන් ST equals S naught කියන්නේ ඒතර intercept එක. 11.9 plus B කියන්නේ එතකොට මෙතන තියෙන්නේ B 0.39. හරි. එතකොට මේ තියෙන්නේ අපේ equation එක. right? This is our equation. right? This is our equation. okay, this is our equation. අපිට අවශ්‍ය උනේ මේ මෙතනට එන value එකයි මෙතනට එන value එකයි ගන්න ඒක regression එකකින් අපිට හොයලා දීලා තියෙනවා. right? එතකොට අපිට පුළුවන් මේ formula එක use කරලා ඉස්සරහදී එන sales forecast කරන්න. So let's just switch quickly back to the slide and see. right, මෙතන ඒගොල්ලන්ට ඒ same coefficients ආවිල්ලා තියෙන්නේ. and yeah, so our formula is done. right? ST equals 11.9 plus 0.94 T. right? මේක එනම් පොඩ්ඩක් predict කරමුකෝ බලන්න. මොකද්ද මේ 11.9 කියන්නේ? 11.9 කියන්නේ time එක බිඳුව වුණාම තියෙන electricity usage. right? time එක බිඳුව වුණාම තියෙන electricity usage. time එක බිඳුවයි කියන්නේ
මොන time එකද? දැන් අපේ time periods තියෙනවා මෙහෙම 2013 ඉඳලා 2016 fourth quarter වෙනකම්. Right? The time period එක කියන්නේ 2013 first quarter එකනේ. T1 කියන්නේ මේකනේ 2013 first quarter. The T0 කියන්නේ T0 කියන්නේ මෙයාට එකක් උඩින් ඉන්න කෙනා නේද? 0 කියන්නේ මෙයාට උඩින් ඉන්න කෙනානේ. ඒ කියන්නේ T0 කියන්නේ 2012 fourth quarter එක. right? 2012 fourth quarter. මෙයාට එකක් උඩින් ඉන්න කෙනා. right? 2013 first quarter එකට එකක් උඩින් ඉන්න කෙනා තමයි S0. right? එක අපි කියනවා 11.9. ඒ කියන්නේ 2012 fourth quarter electricity consumption එක 11.9. right? Sales in the base period fourth quarter of 2012 is 11.9 million kilowatt hours. Right? Then what is this? මේ coefficient එක කොහොමද interpret කරන්නේ? දැන් මේක හරින් මේක කියන්නේ year 0 එකේ කොහොමද මොනවාද kilowatt hours. මේකේ අපි කියන්නේ හැම quarter එකම මේ මොනවාද electricity consumption එක 0.394 million kilowatt hours වලින් වැඩි වෙනවා. right? 0.394 kilowatt hours වලින් හැම quarter එකේම එකින් එක වැඩි වෙනවා. right? So that is how you interpret the two coefficients. right? S naught එකයි B එකයි කොහොමද interpret කරන්නේ එහෙම. right? එතකොට අපිට පුළුවන් මේ ඊළඟ අවුරුද්දේ තියෙන sales forecast කරන්න. So let me forecast the sales for the next year using this regression output. right. දැන් මේ table එක දිහා පොඩ්ඩක් බලන්න. right. දැන් අපිට තියෙන්නේ 2016 වෙනකන් විතරයිනේ. අපිට ඕනේ sales බලා ගන්න 2017 quarters 4ට. සමන් මෙතන ලියනවා 2014 quarter 1 quarter 2 quarter 3 and quarter 4. right? but මෙතන තියෙන quarters වල අංකයන් 17 18 19 20. right? but මෙතනට එන sales value එක මොකක්ද? මෙතනට එන sales value එක මොකක්ද? ඒක අපිට ලේසියෙන් calculate කරන්න පුළුවන්. මොකද අපිට මෙතන තියෙනවා මොනවාද formula එකක් ඒක calculate කරගන්න. right? මෙතන තියෙනවා අපිට formula එකක්. ඒ නිසා මේ formula එක use කරලා මේ 2017ට අවශ්‍ය වෙන sales අපිට ගන්න පුළුවන්. right? So I'll write the formula here. S එතකොට මෙතන එන්නේ S17 නේ. S17 equals 11.9 plus 0.394 into T කියන්නේ එතකොට 17 කොට T කියන්නේ 70. right? එතකොට මේ formula මම මෙතන ලියුවොත් එන්නේ equals 11.9 sorry 11.9 plus 0.394 into 17 කියලා ගත්තාම එන්නේ මෙතනට 18.598. right? ඒක තමයි අපේ year 17 එකේ forecasting. right? 18 වලත් same S18 equals 11.9 plus 0.394 into 18. right? 19 වලත් එහෙම. S17 equals 11.9 plus 0.394 into 19 and same goes for 20. 20 equals 11.9 plus 0.9394 into 20. But මේ formulas ටික මම මෙතන දැම්මොත් එහෙම again I'll do 17 equals 11.9. right? I'll take the formulas from this නේ. ආයෙත් ඔක ලියන්න ඕනේ 11.9 plus 0.394 into මේ තියෙන්නේ 17 years ගන්න. 18.6.
ඒතර ඊළඟ අවුරුද්දේ 18.99 අනිත් අවුරුද්දේ 19.39 මේ වගේ අපිට sales forecast කරන්න පුළුවන්. right sales forecast කරන්න පුළුවන්. right කොට මේ ටික මම diagram එකක දැම්මොත් එහෙම right මම මේ ටික diagram එකක දැම්මොත් එහෙම මේ තියෙන්නේ අපේ ඇත්ත sales වල value එක. right ඇත්තටම sales වල value එක. right එතකොට මේ තියෙන ඇත්ත sales වල value එක නම් කොහොමද ගන්නෙ අපි මේ අපේ regression line එකේ line එක කොහොමද ගන්නෙ? right regression line එක ගන්නවා නම් අපිට පුළුවන් එක්කෝ මේක right click කරලා trend line එක ගන්න. right එතකොට මේ තියෙන අපේ regression line එකනේ. එහෙම ගන්නත් පුළුවන්. right නැත්තම් අපිට පුළුවන් මේ වගේ දෙයක් කරන්න. right අපිට පුළුවන් මෙතන අලුත් column එකක් දාන්න estimated sales right අපේ regression equation එක අපි දන්නවනේ regression equation එක මොකද්ද equals 11.9 plus b into the time. so මේ තියෙන්නේ estimate කරපු sales ටික. ඒ කියන්නේ regression එකෙන් estimate කරපු sales ටික. දැන් මේකේ මම line මේ මොනවාද chart එක ඇන්දොත් මෙතන ආයෙත් එන්නේ අර smooth line එක. So I'll show you all that. මෙතන මම දානවා අලුතින් series එකක්. so මේ තියෙන්නේ අපේ estimated sales or regression එකෙන් ආපු sales ටික. right regression එකෙන් ආපු sales ටික. එතකොට අපි forecast කරපු sales ටිකත් මේක ඇන්දොත් එහෙම right මේ තියෙන්නේ forecast කරපු ටිකනේ. forecast කරපු ටික මෙතනට දාන්න. එතකොට මේ grey color arrow එකකින් පෙන්නන්නේ forecast කරපු sales ටික. right forecast කරපු sales ටික. So you can see that the forecasted sales right the forecasted sales follows the trend line. ඒ කියන්නේ මේ trend line එකෙන් තමයි forecasted sales උත් එන්නේ. right grey color එකෙන් පෙන්නන්නේ ඒක. අර මේ variations නම් අපිට predict කරන්න බෑ. හැබැයි secure trend එක අපි predict කරලා තියෙනවා. ඉස්සරහදී වෙන දේවල් අපි එහෙමම continue වෙගෙන යයි කියලා අපි forecast කරලා තියෙනවා. right so that is how you do the trend projection. right that is how you do trend projection. So yeah we interpreted this b කියන්නේ constant absolute amount of growth හැම අවුරුද්දකම ඒක මේ ගානකින් වැඩි වෙනවා. right so we got all these values. right මේකත් අපි යන්දා right මේකත් අපි යන්දා at the sales එක orange color වලින් තියෙනවා අපේ forecasted trend line එක අනුව තියෙන sales ටික තියෙනවා yellow color straight line එකෙන්. So that is how you do the constant absolute amount of growth model. That is simple. That is a simple way of doing it, right? Eka echara amaru naha because it follows like a linear regression, so it's not a big problem to do, right? Then we come to the next type of trend projection, right? The next type of trend projection, which is called the constant percentage growth, right? So this is like I told you all, this is called the constant percentage growth. Constant percentage growth model, right? එතකොට මෙතන sales අපි forecast කරන්නේ මෙහෙම, right? මෙහෙම තමයි අපි sales forecast කරන්නේ constant percentage growth එකේ. Sales forecasted equals year 0 එකේ නැත්නම් quarter 0 එකේ sales වැඩි ඒක
මේ වැඩි වෙනවා කිසියම් growth rate එකකින් හැම අවුරුද්දෙම. So I think this formula is kind of familiar to you all. This is like the future value formula නේද? Present value 1 plus interest rate into the time period, right? So this is the same formula as the future value formula, right? අපි year hari quarter hari බිඳුවේ තියෙන sales ටික වැඩි කරනවා කිසියම් percentage එකකින්. මේ growth කියන්නේ කිසියම් percentage එකකින් හැම අවුරුද්දකම එහෙම වැඩි වෙනවා, right? So how do we forecast this? දැන් මේ මෙතනටත් මේක හැබැයි ලියලා තියෙන්නේ මේකත් regression මේ model එකක් තමයි. හැබැයි මේක මේ බැලුවාම අපිට පේනවා මේක තියෙන්නේ y hat equals a hat and there is b hat inside this the power t, right? මෙහෙම තමයි මේක තියෙන්නේ, right? මේ 1 plus g එකෙන් අපිට කියන්නේ b hat කියන එක, right? So how do we forecast this? මේක මෙහෙමම අපිට regression එකට දාන්න බෑ. මොකද regression එකේ පුළුවන් linear equations. ඒ කියන්නේ කිසිම power එකක් නැති equations තමයි අපිට දාන්න බෑ. මෙතන power එකක් තියෙනවා, right? t කියලා power එකක් තියෙනවා. ඒ නිසා මේක අපි linear format එකට හරව ගන්න ඕනේ. So I think you all can remember how to convert a formula into a linear format. අපි ඒකේ natural logarithm එක ගන්න, right? Or ln, right? So if I get the ln of this, right? මේක ln ගත්තොත් ln y equals ln a. then මෙතන multiplication එක තියෙන නිසා ඒක plus වෙනවා logarithms වල. And in the logarithmic laws මතක ඇති power එකක් තියෙනවා නම් log එක දැම්මහම ඒ power එක ඉස්සරහට එනවා, right? So we get t ln b, right? This is going to be our final value. එතකොට අපේ sales forecast එක ගත්තාම මේක අනුව sales forecast එක ගත්තාම sales forecast එකත් එන්නේ logarithm form එකෙන්. මොකද මේක තියෙන්නේ ln y. ඒ කියන්නේ if you can see the final equation here, අපේ answer එක එන්නේ ln st කියලා, right? logarithm එක. එතකොට final answer එක අපි ආයෙත් හරව ගන්න ඕනේ anti log දාලා, right? So first ඒව කරන්න කලින් බලමුකෝ කොහොමද මේක මේ විදිහට ගන්න කියලා, how to get this into this format, right? in a regression මේ විදිහට ගන්න නම්, right? So I'll clear this. I'll jump to my Excel sheet quickly. මම මගේ data ටික මෙතනින් copy කරගන්නවා. හරි, මේ තියෙන්නේ data ටික. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ දැන් ln නේ, sales එක එන්නේ ln වලින්. අපි පොඩ්ඩක් බලමු දැන් අපේ formula එක ලියලා. It's ln st equals ln s naught plus t ln 1 plus g, right? එතකොට අපි මේ st එක ඒක තියෙන්න ඕනේ logarithm form එකේ, right? එතකොට මම මෙහෙම කරන්නම්. මෙයාව logarithm වලට හරවන්න පැත්තේ. So to convert this to logarithms, I will do it like this. ln sales කියලා Excel එකේ logarithm formula එක තමයි ln කියලා ඕනම එකක් දාන්න පුළුවන් එක ඇතුළට, right? So that is the logarithm of sales, right? එතකොට t එකේ log එක ගන්න ඕනේ. දැන් මේ formula එක බැලුවොත් ඔයගලන්ට පේනවා, right? You all can see in the formula ln s t එක තියෙනවා. හැබැයි t එක ඉස්සරහා ln කියලා කැලලක් නැහැ, right? t එක ඉස්සරහා ln කියලා කැලලක් නැහැ. එතකොට අපිට t එකේ logarithm එක ගන්න අවශ්‍ය නැහැ, right? sales වල විතරයි ගන්න ඕනේ logarithm, right? එතකොට අපි දැන් මේකේ regression එක run කරලා බලමු.
input y range is ln seconds. Input x range is the time. Labels තියෙනවා output එක ගමු. Save. Right. So we have got our values. Right? We have got our values. We have got it as so we have got it like this. Right? මේක එතකොට අපි දාලා බලමු අපේ මේ formula එකට. Right? You all can see lnst ගත්තොත් lnst සමානයි. එතකොට intercept එක මොකද්ද? lns0. ඒ intercept එක මෙතන අපිට දීලා තියෙනවා 2.49 plus right plus මොකද්ද අපේ මේ 1 plus g එක 0.0264 right එන්න තියෙනවා අපේ ln formula එක මේකට අපි අපේ values ටික දාලා තියෙනවා right අපිට අවශ්‍ය values ටික මෙයාට දාලා තියෙනවා right it's not එක ln is not එක මෙයාව දාලා තියෙනවා ln 1 plus g එකට මෙයාව දාලා තියෙනවා right so that is our formula right එතකොට මේකේ මේ දැන් log format එකේනේ තියෙන්නේ මෙයාගේ කොහොමද දැන් අපි anti log format එකට ගන්න right මෙයාව දැන් anti log format එකට ගන්න එපා right එතකොට මේ හැම ln කියන හැම term එකක්ම anti log ගන්න වෙනවා right 2.49 එකටත් anti log ගන්න වෙනවා මේ 0.024 එකටත් anti log ගන්න වෙනවා right anti log එක ගන්න වෙනවා right so how do we do that right how do we do that so to do that what we have to do is st so I'll get the anti log of this one අපිට anti log එක ඕනේ මෙයාට intercept එකේ තව අපිට anti log එක ඕනේ මෙයාට මේ දෙන්නගේ anti log එක ඕනේ excel එකේ anti log එක ගන්න අපිට පුළුවන් exponential කියලා function එකක් උඩ මේක දාන්න say anti log එක දාන්න okay so අපේ final formula එක අපිට මෙහෙම ලියන්න පුළුවන් right මෙහෙම ලියන්න පුළුවන් st equals දැන් කලින් මේ තිබ්බේ formula එක තිබ්බේ කොහොමද s0 into 1 plus g to the power t right එතකොට මෙයාව මෙහෙම ලියද්දී right අපිට ගන්න වෙන්නේ මෙහෙම st equals දැන් s0 කියන්නේ මේ anti log එක 12.02 brackets ඇතුලේ 1 plus g කියන්නේ 1.03 to the power t right මේක තමයි final answer එක right this is the final answer right අපි ඉස්සෙල්ලාම ln වලින් ගත්ත ln වලට හරවගත්ත formula එක ln වලින් regression එක run කරා ඊට පස්සේ ln වලින් ආපු regression එක අපි convert කරගත්තා ආයිත් anti log එකේ format එකට right so this is the answer so තව improve කරන්න ඕන නම් මේක ඔයාලට ලියන්න පුළුවන් මේක මේ විදියට right st equals 12.02 1.03 කියන්නේ 1 plus g ඒ කියන්නේ මෙතනට එන්නේ 1 plus 3% to the power t 1.03 කියන්නේ 1 plus g නම් මෙයා එතකොට 1 plus 0.3 1 plus 0.3 කියන්නේ 1 plus 3% right so this is an improved answer නැත්නම් මේක තිබ්බට ඉතින් ප්‍රශ්නයක් නැහැ right so we got the formula in the log form in the linear format
ඒ linear format එක regression එක ඇතුළට දැම්මා. ඒකෙන් ආපු coefficients ටික අඳුරගත්තා. ඒක ඊට පස්සේ ආයෙත් convert කරගත්තා අපේ anti-log format එකට. Right? So if we check here, they have got the same thing. ln equals 2.49 plus 0.026. ඊට පස්සේ ඒක තමයි ln s naught. ඒක anti-log එක ගත්තා. ඒක 12.6. Right? And then they have taken ln 1 plus g සමානයි 0.026. Right? ඒකේ anti-log එක ගත්තාම එන්නේ 1.3 හරි 1.026 right. එතකොට මේ දෙක අපි ඉන්ටර්ප්‍රිට් කරන්න බෑ. Let's look at the last answer they have got, right. අපි අන්තිම උත්තරේ බලමු. මේගොල්ලන්ට ආපු අන්තිම උත්තරේ. මේකෙන් කියන්නේ අපිට මොකද්ද? t බිඳුව කොට right, t බිඳුව කොට මේ පාර්ට් එක ඔක්කොම එතකොට 1 වෙනවානේ. මේක බිඳුව වුණාම මේක 1 වෙනවා. Anything to the power 0 is 1, right. ඕන number එකක් to the power 0 කියන්නේ 1. එතකොට s naught කියන්නේ 12.06. ඒ කියන්නේ quarter බිඳුවේදී අපේ sales තියෙන්නේ 12.06. quarter බිඳුව කියන්නේ මොකද්ද? 2012 4 වෙනි quarter එක නේද? අපේ data set එක අනුව. right? ඊට පස්සේ අනිත් පැත්තට බලමු මෙයා තුල මොනවද මේක මොකද්ද කියන්නේ කියලා. 1 මං ලියපු විදිහ ලියුවොත් එහෙම ST equals 12.06 1 plus 3% the power t. ඒ කියන්නේ මොකද්ද? හැම අවුරුද්දෙම හැම quarter එකේම electricity consumption එක 3% වලින් වැඩි වෙනවා. හැම අවුරුද්දෙම electricity consumption එක ගිය අවුරුද්දට වඩා 3% වලින් වැඩි වෙන එක තමයි මෙතනින් කියන්නේ. right? අනිත් එකේ තිබ්බේ මොකද්ද? constant absolute amount of growth එකේ තිබ්බේ amount එකක් නේද? කිසියම් kilowatt ගානකින් වැඩි වෙනවා. මෙතන අපි කතා කරන්නේ constant percentage of growth model. percentage of growth model. ඒ කියන්නේ percentage එකක් වශයෙන් කොහොමද මෙයා වැඩි වෙන්නේ? right? percentage of growth. right? So percentage එකක් හැටියට හැම quarter එකේම 3%කින් වැඩි වෙනවා. Here all of this. So we can forecast, right? We can forecast our electricity consumption. මේවා මත බේස් කරගෙන අපිට forecast කරන්න පුළුවන්. forecast කරන්න බලන්න මේක. right? අපිට අවශ්‍ය වෙන්නේ 2017 විස්තරනේ. 1 2 3 and 4. 2017 quarters 4. ඊට එතකොට මේකත් එතකොට 17 20. So මේ තියෙන්නේ sales, right? අපි sales focus කරන්න යන්නේ. මොකද්ද formula එක sales කරන්න? මේක නේද? මේකයි formula එක. ඒ formula එක පොඩ්ඩක් මෙතන පැත්තකින් ගියම බලන්න. right? So the sales forecast is going to be equals 12.02 1 plus 3%, right, to the power t. t කියන්නේ එතන මෙතන 17. එන්ටර් කරාම අපි කියන්නේ 19යි 20ක් වගේ ගාණක් නේ 20ක් කියලා ගන්න. ඊට පස්සේ ඊළඟ මේ quarter එකේ කොහොමද කියන්නේ same thing 12.02 1 plus 3% to the power 18. Right?
so ඒ වගේ අපිට අනිත් quarters වලත් මේ calculate කරන්න පුළුවන්. 20 it's 12.02 1 plus 3% to the power 3. And then this also the same 12.02. අශාන් එතෙන්ට 3 ද ගන්න ඕන 19. Sorry 3 තමයි ගන්න. Thank you Hassan. And අන්තිමටත් 12.02 1 plus 3%. ඒක වැඩි වෙනවා කීයද time එක 20. මේ තියෙන්නේ forecast කරපු values ටික අපේ මේ constant percentage of growth model එක base කරගෙන right forecast කරපු values ටික. Right, so this is how you get the forecasted values, right? So මේකත් මට graph එක දාන්න පුළුවන්, right? So graph එක දාමු. මේ තියෙන actual sales කියන්නේ අර කිසිම පිළිවෙලක් නැහැ line එකක් කැටෙන්නේ නෙවෙයි යන්නේ ඇත්ත sales ටික, right? Forecasted sales ටික මේකට add කරොත් එහෙම forecasted දැන් මේකෙන් අපි focus කරමු. ඒක add කරාම පේනවා forecasted sales තාම යන්නේ කෙලින් ඉරක් හැටියට. right? ඒ කියන්නේ අර trend line එකේ pattern එක තමයි ගන්න. trend line එක පොඩ්ඩක් බලන්න. trend line එක ගන්න ආයෙත් අර මේ formula එක දාලා 2 1 plus 3% power. අපි ඒක පොඩ්ඩක් බලමු මේක ඇඳලා. ඒකත් trend line එකට උඩට එන්නේ. දැන් මේ තියෙන trend line එක ඒ trend එකට අනුව තමයි අර focus කරපු ගානක් යන්නේ. focus කරපු ගානක් යන්නේ මේ trend line එකත් එක්කම තමයි. right? මේ අර increase වෙන decrease වෙන ඒවා නැහැ. අපි focus කරන්නේ secular trend එක. long term trend එක. long term trend එකම තමයි මෙයා ඉස්සරහට තරන් යන්නේ. right? So this is how you do the two trend projection methods. The constant amount, absolute amount of growth එකයි constant percentage of growth එක. right? එතකොට මේවා මේ formula එකට අවශ්‍ය වෙන numbers ගන්න එක නම් ඒගොල්ලෝ මේ අහන එකක් නැහැ. මොකද මේක estimation පාඩම නෙවෙයිනේ මේක forecasting. ඒ නිසා සමහර වෙලාවට ඒගොල්ලෝ මෙහෙම දෙන්න පුළුවන් question එකේ formula එක දෙන්න පුළුවන් මේ format එකට. කියන්නේ LN format එකට. එතකොට අපිට සිද්ධ වෙනවා මේක lean මේ අර anti log ගන්න. right? මේක හරවන්න වෙනවා අපිට මේ එහෙම දුන්නොත් එහෙම මේක හරව ගන්න වෙනවා මේ විදිහට. right? මොකද මෙහෙම තියෙද්දි ලේසියෙන් වැඩ කරන්නේ. ඒ නිසා මේක anti-log ගන්න shall I tell you all how to get the anti-log on the calculator? තම දන්නවද calculator එකකින් anti-log ගන්න විදිහ? මම පොඩ්ඩක් ඒක ඉක්මනට කියන්න. cal එකේ I have the grey color calculator, right? ඒකේ anti-log ගන්න ඔයගලන්ට පේනවා මේ cal එකේ තියෙනවා ln කියලා බටන් එකක්, right? on බටන් එකට rows දෙකක් පල්ලෙහෙන් තියෙන ln කියලා. දැන් ln කියලා ගහලා number එකක් දුන්නොත් එයා අපිට දෙන්නේ ඒ number එකේ natural logarithm එක. හැබැයි anti-log ගන්න නම් අපි කරන්න ඕනේ shift එකයි ln එකයි click කරන්න. shift එකයි ln එකයි click කරන්න. එතකොට අපිට දෙනවා e to the power කියලා කිසියම් number එකක් දෙන්න.
right? එතකොට එතනට අපේ මේ ඇන්ටි ලොග් නම්බර් එක දෙන්න පුළුවන්. හිතන්න මම දෙනවා කියලා 2.49 කියලා 2.49 equals කරාම මගේ කැල් එකේ පෙන්නනවා මට 12.02 12.02 කියලා. right? එතකොට එහෙම තමයි කැල් එකකින් ඇන්ටි ලොග් එක ගන්න. shift ln කියලා අපිට ඇන්ටි ලොග් ගන්න ඕනේ මේ නම්බර් එක නම් මේ නම්බර් එක දාන්න. ඇන්ටි ලොග් ගන්න ඕනේ මේක නම් ඒක දාන්න. right? That's how you get the anti-log on the calculator. I don't know if you all knew about that, but yes, that's how you get it. So let's move on. දැන් මේ ටික කරාන constant growth rate එකත් අපි හොයාගත්තා. මොකද මේ අපේ formula එක අපි අර විදිහට හරව ගත්තාම constant growth amount එක කෙලින්ම මෙතනට ආවනේ. 1.026 එක අපි ගත්තාම 1 plus 2.6i 1 plus 3% කියලා. ඒතර මේ තියෙන්නේ growth rate එක. right? ඒතර ඒකත් අපි හොයාගත්තා. right? කියන්නේ හැම period එකක්ම කලින් period එකට වඩා 3%. හරි මෙතන 2.6 නේ ගන්න තියෙන්නේ 2.6% වැඩි කලින්කට වඩා. right? That's the growth rate. right? අපි formula එකේ බලුවාම පේනවා y equals by the way මෙතන තියෙන්නේ s equals not 1 plus gt. එතකොට මේ growth එක මෙතනට growth rate. right? ඒක අපිට ලේසියෙන් බලා ගන්න පුළුවන් formula එකෙන්. right? මේකත් අපි යන්දා Excel එකේ trend line එක. right? So that is how we do trend projection. right? Trend projection කරන්නේ එහෙම. Using regression we can get the coefficients. S naught එකට අවශ්‍ය වෙන coefficient එකයි අපේ growth එකට අවශ්‍ය වෙන coefficient එකයි regression වලින් ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් දෙනවා අපේ paper එකේ ඒවා අපිට කරන්න තියෙන interpret කරන එක තමයි ගොඩක්ම අවශ්‍ය වෙන්නේ. S naught කියන්නේ මොකද්ද? එතකොට 1 plus g කියන්නේ මොකද්ද? අර constant absolute amount of growth එකේ b කියලා එකක් තිබ්බනේ. b කියන්නේ මොකද්ද? ඒක අපි මේ interpret කරන විදිය දැනගන්න ඕනේ. මම පොඩ්ඩක් ආයෙත් ඒක refresh කරොත් මේ තියෙන්නේ constant absolute amount of growth එකේ s naught එක. ඒ කියන්නේ base period එකේ T0 වල sales හරි electricity අපේ consumption. මේ තියෙන්නේ හැම අවුරුද්දෙම අපේ electricity consumption එක වැඩි වෙනවා 0.394 kilowatts වලින්. මේක percentage එකක් නෙවෙයි. මේක constant absolute amount of growth model නිසා මේක constant absolute amount එකක්. මේක amount එකක්. මේක increase වෙන amount එක. 0.394 kilowatt hours in our case. right? අනිත් එක ගත්තොත් අපේ constant percentage of growth model එකේ right? මේ තියෙන්නේ S naught. කියන්නේ T බිඳුව කොට sales හරි kilowatt hours කියන්නේ 12.06. right? මේ 12.06 S naught කියන්නේ 1 plus g කියන්නේ මෙය. right? 1 plus g කියන්නේ මෙය. ඒතකොට growth rate එක අපි ගත්තොත් එimhe 1 plus 2.6%. 1 plus 2.6%. එතකොට අපේ growth rate එක තමයි මෙතන තියෙන 2.6%. 2.6%. So that is important to know how to interpret these, right? Right. So now we are going to another part of forecasting. I won't do the calculations now. අපි මම පොඩ්ඩක් මේක briefly explain කරලා අපි ඊට පස්සේ break එකක් අරන් ඊට පස්සේ මේකේ calculations කරන්න පටන් ගන්නවා. Right? Now itself I'll not go into doing the calculations for seasonal variations. Right? Seasonal variations කරන්න මම කිව්වා there is two methods. Right? Seasonal variations කරන්න මම කිව්වා methods දෙකක් තියෙනවා. එකක් තමයි ratio to trend method එකයි අනිත් එක dummy variable method එක. Right? Ratio to trend and dummy variable method. Right?
we are first going to look at the ratio to trend method. ඉස්සෙල්ලාම අපි බලන්නේ ratio to trend method එක. ඊට පස්සේ යමු dummy variable method එකට. right? දැන් මම කියවනේ පටන් ගන්න අපි focus කරන්නේ මෙතන forecasting වල. right? අපි focus කරන්නේ secular trend එක. right? secular trend එක තමයි අපි focus කරන්නේ එකක්. right? ඒක දැන් හරියනේ. ඒක අපි කරා constant absolute amount of growth model එකෙන්. හරි අපි කරා constant percentage growth model එකෙන් ඒ දෙකම කරා. ඒ දෙකම මේක කරා. දැන් අපි කරන්න යන්නේ අනිත් එක තමයි මම කිව්වේ අපි focus කරන්නේ seasonal variations. Seasonal variations of the sales. right? Seasonal variations. එතකොට මේ seasonal variations බලන්න තමයි මේ ඊළඟ part එක තියෙන්නේ. right? Seasonal variations බලන්න අපිට මේ tools එකක් තියෙනවා ratio to trend and the dummy variable method. right? So the ratio to trend method has I'd say 3 steps. Yeah, 3 steps තියෙනවා. The first step is to calculate this ratio, right? Ratio of the actual sales compared to the trend forecast. Forecast කරපු එක actual එක බෙදනවා මොනවාද forecast කරපු එක. right? Actual divided by the forecast. ඒ කියන්නේ මේක කරන්න අපිට actual එක අවශ්‍යයි. අර actual එක තියෙන්න ඕනේ මේක කරන්න. ඒක බෙදනවා forecast එක. right? එතකොට අපි ගන්නවා දැන් අපි දන්නවනේ අපේ data තිබ්බේ quarters වශයෙන් කියලා. right? We had quarters. We had quarter 1, quarter 2, quarter 3, and quarter 4. දැන් ratio එක හරි. මේ හැම එකකම ratio එක ගත්තා. අපේ තිබ්බ හැම sales and the forecast එකේ ratio එක ගත්තා. එතකොට මේ second step එකේ කියන්නේ seasonal adjustment. ඒ කියන්නේ මොකද්ද? quarter 1 එකේ තියෙනවානේ ratios එතකොට quarter 1 එකට අවශ්‍ය වෙන ratios අපි හොයනවානේ. ඒ වේ average එක ගන්නවා. right? ඒ වේ average එක ගන්නවා. So quarter 2 එකේ ratios වල average එකක් ගන්න ඕනේ. right? What I mean by this is right? What I mean by this is දැන් මෙතන තියෙනවානේ sales and the forecasted sales. This is forecasted. මෙතන actual මේ කියන්නේ forecasted. ඒ කියන්නේ මෙතන හැම එකේම අපි ratio එක ගන්නවා. Don't worry, I'm not going to do the calculations now. I'm just going to explain briefly. මේ තියෙන ratio. එතකොට මේ first එකේ ratio එක මොකද්ද? Actual divided by the forecasted. මේ තියෙන්නේ first එකේ ratio. right? ඊට පස්සේ දැන් 2000 මේක පල්ලෙහාටම කරගෙන යමු. right? එතකොට අපිට තියෙනවානේ first quarters හැම එකම ratios. කියන්නේ 2013 first quarter එකේ ratio එක තියෙනවා, 2014 first quarter ratio තියෙනවා, 15 first quarter ratio, 16 first quarter ratio. right? මේ තියෙන්නේ first quarters හැම එකම ratios තියෙනවානේ. ඒතර අපි කරන්නේ මේ ratios හතරේ average එක ගන්න. right? මේ ratios හතරේ average එක ගන්න. ඒක වෙනවා right? So average of මේ හතරේම average එක ගන්න. right? So then that is the average. That is the second step. මේ හතරේම average එක ගන්න. right? ඊට පස්සේ කරන්නේ මොකද්ද? What's the third step? slide එකේ දීලා තියෙන හැටියට අපේ first step එක තමයි ratio එක හොයන එක හැම එකම. ඊට පස්සේ අපි හැම season එකේම average එක ගන්න. මේ season එකට අවශ්‍ය quarter 1 quarter 2 හැම එකේම average එක ගන්න. ඊට පස්සේ අපි කරන්නේ දැන් අපි forecast කරපු 2014 forecast කරපු මේ හතරක් තිබුණේ 2014 quarters හතරට. එතකොට හිතමු 2017 first quarter එක අපේ forecasted value එකක් තියෙනවා.
ඒක multiply කරනවා quarter 1 එකේ අර ratio එකේ or the seasonal adjustment of quarter 1. මෙතන අපි ගත්තනේ season මේ quarter 1 එකේ average ratio එකක්. ඒකෙන් මේ forecast කරපු එක multiply කරගන්න. right? අපි 2014 forecast කරපු එක multiply කරනවා first quarter seasonal adjustment ratio එකේ. right? ඒක එතකොට කරන්න ඕනේ අපේ forecast කරපු quarters 7ට. So don't worry, I will do this in detail again and show you all how the ratio to trend method is done. මේ steps තුන අනිවාර්යෙන් මතක තියාගන්න. ඉස්සෙල්ලා ratio කොහෙන හැම එකෙම ඊට පස්සේ ඒ season එකට අදාළ ratios වල average එකක් ගන්නවා. ඊට පස්සේ අපි forecast කරපු value එක multiply කරනවා මේ seasonal adjustment එකෙන්. right? seasonal adjustment එකෙන් ඒක multiply කරගන්න. right? මේක අපි ඔක්කොම මෙහෙම කරන්නේ මොකද අපේ දැන් කලින් තිබ්බේ මෙහෙම forecast එකක් නේ. දැන් අර මේ මේ මෙහෙම forecast එකට අපි අර seasonal adjustment එක දැම්මහම අපේ forecast එකත් පොඩ්ඩක් අර තියෙන trend එකේම pattern එකටම පොඩ්ඩක් යනවා. right? ඊට පස්සේ අපිට තියෙන්නේ මේ වගේ කෙලින් ඉරක් නෙමෙයි අපිට තියෙන ටිකක් අර pattern එකටම යන එකක් වගේ තියෙනවා. right? So we will see those later on මෙහෙම මේක කොහොමද කරන්න කියලා. right? So it's 9:26 now. Let's take a break and come at 10 o'clock. Yeah, 10 o'clock sharp. අපි පටන් ගමු මොකද දැන් there's 5 minutes extra here. අපි 10 o'clock sharp එහෙනම් පටන් ගමු ඊළඟ පාඩ එක. right? හරි අශා. හරි. clear ද කරපු ටික නැත්නම් questions තියනවද? Questions නැත්නම් we'll take a break now and come at 10.